තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් අභිධර්ම පිටකයේහි දෙවන ප්‍රකරණය වන විභංග ප්‍රකරණය පිළිබඳව තමයි විභංග ප්‍රකරණ වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරන්නේ. එහිදී මූලික වශයෙන්ම අපි විභංග ප්‍රකරණයට පරිබාහිර කරුණොත් විභංග ප්‍රකරණය පිළිබඳවත් හඳුනාගෙන පළමු විභංගය වන කන්ද විභංගය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. සුත්තන්ත භාජනීය කොටස අවසන් කරලා අභිධම්ම භාජනීය කොටසට පැමිණිලා රූපස්කන්ධය පිළිබඳව අභිධම්ම භාජනීය කොටසට අනුව විග්‍රහ කරගනිමින් තමයි පසුවන්නේ. එහිදී මීට පෙර අපි සබ්බං රූපං හේතු අහේතුකං හේතු විපයුත්තං සප්පච්චයං සංකතං රූපී ලෝකයන් සාසවං කියන කරුණු පිළිබඳව යම් පමණකට හඳුනා ගන්නට යෙදුණා. පසුගිය දේශනාව තුළින් අපි සාසවං කියන මේ යෙදුම පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරලා තේරුම් ගන්නට යෙදුණා. සාසවං කියලා කියනකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි නැතිනම් ආශ්‍රවයන්ට ආශ්‍රව සහිත සිතකට තමයි රූපය හසුවන්නේ කියන මේ අර්ථය පිළිබඳව අපි එහිදී විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. මේ කරුණ පැහැදිලි කර ගැනීමේදී විශේෂයෙන්ම රූප සටහන් ආශ්‍රයෙන් මේ කරුණ ඔබට පැහැදිලි කරන්නට පහසු වෙනවා. ඒ රූප සටහන් පිළිබඳව පැහැදිලි කරන්නට පහසු වන විදිහට සකස් කරලා අපට ලබා දෙන ලක්ෂිකා කුරුවිට ආරච්චි මහත්මියටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. අපි රූප සටහන් ආශ්‍රයෙන් සාසවයි කියන වචනය පිළිබඳව ටිකක් පැහැදිලි කරගෙන අද දවසේදී අපට හඳුනා ගන්නට තිබෙන දේ තමයි සංයෝජනීයයි කියලා කියන්නේ. ඒ සංයෝජනීය කියන්නේ මොන හේතුවක් නිසාද කියන එක පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදෙමු. රූපය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී සාසවං ආශ්‍රව සහිත වූවක් එහෙම නැතිනම් මේ පිළිබඳව විග්‍රහ කිරීමේදී සාසවಂತಿ ආසවානං ආරම්මන භාවේන පච්චය භූතං. ශාස්ත්‍රව කියලා කියන්නේ ආසවානං ආරම්මන භාවේන පච්චය භූතං. ආශ්‍රවයන්ට අරමුණු වන ස්වභාවයෙන් නැතිනම් ප්‍රත්‍යභාවයට පැමිණෙන බැවින් තමයි අපි සාසවයි කියලා කියන්නේ. ආරම්මණං කତ୍වා පවත්තේති සහ ආසවේහීති සාසවಂತಿ. ආරම්මණං කତ୍වා පවත්තේහීති. අරමුණු කොට ආශ්‍රවයන් සමග පවත්වන නිසා තමයි ශාස්ත්‍රවයයි කියලා කියන්නේ කියලා මේ සාසව කියන පදයට අර්ථකථන ලබා දෙන බව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අටකථා ටීකාදිය තුල. එතකොට සාසවයි කියලා කියනකොට අපිට ආශ්‍රව සහිතයි කියන එක සහ ආසවේහි කියනකොට ආශ්‍රව සහිතයි කියනකොට ඊට පස්සේ ඒ වගේම ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි කියන අර්ථයෙන්ොත් අපිට සාසව කියන වචනය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි සාසව කියන වචනයට අපිට ලබා දෙන්නට පුළුවන් වන ප්‍රධාන අර්ථකථනයේ බවට පත්වන්නේ. ඊට පස්සේ අපි මේ රූපය කියන එක දක්වනකොට එක බෙදා දැක්වීමේදී රූපය ශාස්ත්‍රව ධර්මයක් හැටියට කතා කරනවා. ශාස්ත්‍රව ධර්මයක් හැටියට කතා කරන්නට ප්‍රථමයෙන් අපි මොනවද ආශ්‍රව කියන්නේ කියන එක පිළිබඳව හඳුනා ගන්නට ඕනේ. ඒ තමයි පසුගිය සතියේදී අපේ දේශනාවට පාදක වුණ කරුණ මොනවද ආශ්‍රව ධර්ම කියලා හඳුනා ගන්න එක. ඒකට ආශ්‍රව ධර්ම හඳුනා ගැනීමේදී පළමු එක කාමාශ්‍රවය, දෙවෙනි එක භවආශ්‍රවය, දෙවෙනි එක දිඨාශ්‍රවය, හතරවෙනි එක අවිජ්ජාශ්‍රවය. මේ තමයි ආශ්‍රව ධර්ම. කාමාශ්‍රව කියනකොට රූපය ආස්වාදනය කරන බව අපි හඳුනාගත්තා. මේක තමයි කාමාශ්‍රවය කියලා කියන්නේ. ඒ කියන්නේ සැපසහගත මට්ටම් වලින් ලෝකයේ තුල අපිට දේවල් තියෙනවා. ලස්සන රූප තියෙනවා, හොඳ මිහිරි ශබ්ද තියෙනවා, හොඳ ගඳ සුවඳ රස ස්පර්ශ තිබෙනවා කියලා අපිට බාහිර ලෝකයේ තුල ඇලීම් සහගත සුඛ සහගත සංඥා පවතිනවා යයි කියලා ඒ පැත්තට අපිට නැඹුරුවක් තියෙනවා නම් අපි ඒකට කියනවා කාමාශ්‍රවය කියලා. ඒ වගේම භවආශ්‍රවය කියලා කියනවා සස්වත ආදී සහගතව අපිට පවත්වන ආශ්‍රවය පුරුදු කරපු බව. ඒ කියන්නේ පවත්නා ලක්ෂණය තුල සැපය පවත්නා ආස්වාදන නිස්විතේ භාවයේහි පැවැත්ම කාමාශ්‍රවය බවට පත් වෙනකොට ඒ කාමාශ්‍රවය අතහැරලා තමයි අපි භවආශ්‍රව කතා කරන්නේ.
භවාශ්‍රව කියලා කියන්නේ භවය පිළිබඳව. එහෙම නැතිනම් ඒකෙදි ප්‍රධාන වශයෙන් ගනු ලබන්නේ රූප අරූප ආදී භවයන්ට අදාළ වන ආශ්‍රවය තමයි භවාශ්‍රවයයි කියලා ගනු ලබන්නේ. ඒ කියන්නේ කාම භවයේ තුල නැතිනම් කාම භූමිය තුල භවාශ්‍රවේ නැතුව නෙමෙයි අපි භවයේ පිළිබඳව බොහොම දීර්ඝ ලෙස විග්‍රහ කරගන්නට යෙදුන පසුගිය දේශනාව තුළදීත් ඒ නිසා මෙතනදී අලුතෙන් පැහැදිලි කරන්නේ නැහැ, මූලික සිහිපත් කිරීමක් විතරයි සිද්ධ කරන්නේ. ඒ වගේම දිඨාශ්‍රවය කියලා කියනවා දිට්ඨිය සම්බන්ධයෙන් පවත්නා ආශ්‍රවය. දිට්ඨිය පැත්තෙන් අපිට පුරුදු පුහුණු කරලා තියෙනවා අපි සාස්වත උච්ඡේද වශයෙන් පවත්වන දෘෂ්ටියක් ස්කන්ධ ධර්මයන් පිළිබඳව. ඊට පස්සේ ලෝකයේ පිළිබඳව අපි පවත්නා දිට්ඨි තියෙනවා ඇසුරු කරපු විදිහ පුරුදු කරපු විදිහට බොහෝ කල සිට පවතිනා වූ කෙලෙස් ධර්ම තමයි මේ විදිහට ආශ්‍රව කියලා කියන්නේ. ඉතින් දෘෂ්ටියක් කෙනෙක් පුරුදු කරන දෙයක්. ඒ නිසා තමයි බාහිර ලෝකයේ මත දෘෂ්ටි වශයෙන්ම අපි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අවිජ්ජාශ්‍රව කියලා කියනවා. යථාර්ථය නොදන්නා චතුරාර්ය සත්‍ය නොදකින මෝහ මූල ස්වභාවයට. ඒකට මේ දේවල් වල සිතෙහි පවත්නා බොහෝ කල සිට පවත්වන්නා වූ පුරුදු කරපු බව. එතකොට බොහෝ කාල සිට පුරුදු කරපු බව නිසා තමයි මේ දේවල් වලට පොදුවේ ගත්තාම ආශ්‍රව ධර්ම කියලා අපි කියන්නේ. මේ දේවල් බොහෝ කල් ඉඳලා අපි හිතට පුරුදු කරලා තියෙනවා. ඒ නිසා ආශ්‍රව කියලා කියනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මේ ආශ්‍රව ධර්ම හතරම පුහුදුන් චිත්ත සංතානයක නිරන්තරයෙන්ම අසුරු වන ආශ්‍රව ධර්ම හතරක් විදිහට තමයි අපිට මේ ආශ්‍රව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. කාමාශ්‍රවයේ යෙදෙන තැනක භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මතා ටික පෘථග්ජන චිත්ත සංතානයක තිබෙනවා. එතකොට දැන් අපි ගත්තාම පළවෙනියටම මාර්ගඵලයන් මගින් මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වෙනකොට මේ පළමු ආශ්‍රව ධර්මය සෝතාපට්ටි මාර්ගයෙන් සම්පූර්ණව ප්‍රහීනයටපත් වෙනවා. මොකද දිට්ඨි වශයෙන් ගන්නාකම රළු මට්ටමක් නිසා. ඊට පස්සේ සකුදාගාමී මට්ටමින් යම් මට්ටමකට කාමාශ්‍රවය තුනී භාවයට භවආශ්‍රව විද්‍යාශ්‍රව තුනී භවකට පැමිණෙනවා. අනාගාමී මට්ටමින් මේ කාමාශ්‍රවය කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රහීන භාවයටපත් වෙනවා. අරිහත් මාර්ගයෙන් භවආශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය කියන මේ ආශ්‍රව ධර්මතා දෙක පරිපූර්ණ ලෙස ප්‍රහාණයටපත් වෙනවා. මේ විදිහට තමයි ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණ වීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන එක අමතර කරුණක්. නමුත් ආශ්‍රව ධර්මතා හතර තමයි අපි හඳුනා ගන්නට අවශ්‍ය. ඒකට කරුණු දෙකක් මෙතනදී රූපය හමුවන්නේ රූපයේ යෙදෙන්නේ ආශ්‍රව සහිත මනසකට. රූපයේ ආශ්‍රවයන්ට හිත බැවින් රූපයේ සාස්වයි ලෙස දක්වනවා කියන අර මුලින් සඳහන් කළ කරුණ අපිට නැවත සිහිපත් කර ගැනීම වටිනවා. ඊට පස්සේ අපි මේ ආශ්‍රව ධර්මයන්ගේ භාවිතය පිළිබඳව අපි බලනකොට ඇයි මේ ආශ්‍රව කියලා කියන්නේ කියනකොට ආශ්‍රව කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි ඇති කරගත්ත පුරුදු. එතකොට පුරුදු විදිහට අපි ඇති කරගත්ත දේවල් සෑම වෙලාවකදීම අපේ ඉන්ද්‍රිය පැත්තෙන් තමයි ආයතන පැත්තෙන් තමයි අපි අරමුණු ගන්න. ඒ අරමුණු වලට තමයි ප්‍රතිචාර දක්වනු ලබන්නේ. ඒ කියන්නේ අපි චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ රූප දේවල් අරමුණු කරගෙන තමයි අපි රූපයක් ඇසුරු කරනවා කියන තැනකදී ඇසුරු කරනු ලබන්නේ. එතකොට මේ ආයතන පහෙන් රූපය ඇසුරු කරන ආයතන පහෙන් අපි ඇසුරු කරනු ලබන දේ අපි විග්‍රහ කරගනු ලබන්නේ මෙන්න මේ ස්ථානයේදී. එහෙම නැතිනම් මේ කර්ම මනෝවිඤ්ඤාණය කියන මට්ටමකදී තමයි අපි විග්‍රහ කරගනු ලබන්නේ. එතකොට මේ මට්ටමකදී විඳිනු ලබන රූපය පිළිබඳව අපි හැම වෙලාවකදීම හඳුනා ගන්න දැන ගැනීම කරගනු ලබන්නේ මේ බාහිර පවත්නා රූපය පිළිබඳව. දැන් අපි මෙහි පවත්නා දෙයක් පිළිබඳව යම් විදිහකින් චක්කු ප්‍රසාදයෙන් අපි දැනගන්නකොට එතන පහළ වෙන රූපයත් ඇසත් ඒ වගේම චක්කු විඥානයත් කියන මෙන්න මේ ධර්මතා තුනේ එකතුව නිසා තමයි අපිට ඒ ගැටෙන රූපයක් පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදී ඒ රූපය දැන ගැනීම වශයෙන් අපේ හිතේ උපදිනවා විපාක මනෝවිඤ්ඤාණය.
දැන් චක්කු විඥාන සිතෙන් අපි රූපය හැඩසටහන් වර්ණ විදිහට අපි ස්වභාවය හඳුනාගත්ත දැනගත්තා. ඊට පස්සේ අපි විපාක මනෝවිඥාන මට්ටමකදී සිද්ධ කරන දේ තමයි මේ රූපය අරමුණු කළ රූපේ කුමක්ද කියලා අපි සිත පැත්තෙන් දැනගන්න දේවල් දැන ගැනීම. ඊට පස්සේ කර්ම මනෝවිඥානයේ ස්වභාවය තමයි මේ රූපය පිළිබඳව ආශ්‍රව සහිත වූ මනසකින් ඇසුරු කරන ස්වභාවය. දැන් ඕක මේ එක පර්යායයකට අදාළව තමයි අපිට පැහැදිලි කරන්නට වෙන්නේ. පොදුවේ ගන්න පර්යායයකට අනුව. මොකද දැන් ඕක කර්ම කියනකොට කුසල් සිත් තියෙනවා, අකුසල් සිත් තියෙනවා. එතකොට කුසල කර්ම කියනකොට කුසල කර්මය ඇතුලේ ආශ්‍රව කියන දේවල් තමන්ගේ කෘත්‍ය සිද්ධ කරනවාද? ඒක යෙදිලා සංප්‍රයුක්තව තියනවාද? විප්‍රයුක්තව තියනවාද? මේක ගැන අපිට වෙනම කතා කරන්න වෙන දෙයක් නේ. දැන් කුසල් සිත ඇතුලේ අවිද්‍යාව නැති වුණාට කුසල් සිත උපදවන්නට අවිද්‍යාපච්චය සංඛාරානේ. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි උපදින්නේ. එතකොට එතන පංච උපාදානස්කන්ධයක් කියලා අපි කියනවා. ආශ්‍රවයන්ගෙන් අරමුණු වෙන දෙයක් කියලා කියනවා. ඒ බඳු සිතක් අනිවාර්යයෙන්ම ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනු ලබනවා කර්ම සහගත සිතක්. ඒ නිසා ඒ වෙනම එතන බෙදා දැක්විය යුතු විෂයක් තියෙනවා. හැබැයි මෙතනදී මේ විෂය කොටස අතහැරලා පොදුවේ මේකෙන් මේ අරමුණු කිරීම කුසල කුසල විනිශ්චය කිරීම කියන තැනකට නැතුව මේ සිදුවන කාර්ය පිළිබඳව තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නට අදහස් කරන්නේ. මේ කර්ම මනෝවිඥාණය මොකද්ද සිද්ධ කරන්නේ? දැන් චක්කු විඥාණයෙන් මේ ආපාතහගම උන රූපේ පිළිබඳව දැනගත්තා. මෙතන ඇති වෙච්ච මේ නිමිත්ත පිළිබඳව චක්කු විඥාන සිතෙන් දැනගත්තා. පැහැසටහන් හැඩසටහන් විදිහට ඒ පිළිබඳව යමක් දැනගත්තා. ඊට පස්සේ විපාක මනෝවිඥාන මට්ටමේදී එයා මේක ප්‍රඥප්ති ආදී විදිහට මේ මට්ටමේදී තේරුම් ගත්තා. විපාක මනෝවිඥාන මට්ටමේදී. දැන් කර්ම මනෝවිඥානයේහි ක්‍රියාකාරීත්වය තමයි හැම වෙලාවකදීම අර දැනගත් දේ පරණ පුරුදු කරපු ආශ්‍රව ඒක යථාර්ථයේ පෙන්වලා දෙන්නේ මෙන්න මේ විදිහට හටගෙන මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච දෙයක්ය නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව දැන ගැනීම වෙනම දෙයක්ය කියන එක පෙන්වා දෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ඒක විශ්ලේෂණය කරගනු ලබනවා. එයා මීට පෙර ඇසුරු කරපු හොඳ දෙයක්ද නරක දෙයක්ද ආදී ලෙස එයා ඒ පිළිබඳව විශ්ලේෂණය කරගන්නවා. මීට පෙර එයාට ඒ රූපේ තුල රූපයකින් ඇවිල්ලා තියෙන සැපසහගත සංඥාවක් නම් එයා දැනගන්නවා මේ සැපසහගත බොහොම ලස්සන ගහක් තමයි දැක්කේ කියලා. එහෙම නැත්නම් හිතන්නකෝ කවදාවත් දැකලා නැති දෙයක් කියලා. එතකොට ඒ පිළිබඳව එයා කල්පනා කරනවා මේක හොඳයි මේක නරකයි ඒ විදිහට එයා ඒ වෙලාවේදී කල්පනා කරලා ඒක පිළිබඳව ඇති කරගනු ලබනවා. ඒ වේදනා නිස්ෘත ස්වභාවයේ පවා එයා දකින්නේ කොහේ තියෙන දෙයක් හැටියටද කර්ම විඥානයේහි ස්වභාවය තමයි නැවත ඒක පවරා දෙනවා බාහිර රූපයට. එතකොට ඒක මේ විදිහට හටගෙන මේ විදිහට ආපු දෙයක් විදිහට පැමිණි පිළිවෙල පෙන්වා දෙන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ කෘත්‍යය, ඒ ධර්මයන්ගේ Nirodha පිළිබඳව පෙන්වා දෙන්නේ නැතුව කර්ම මනෝවිඥාණයෙන් දැනගනු ලබන්නේ බාහිර පවත්නා ගහක් පිළිබඳව මම හිතනවා. මම දකින්නේ ඒ දේ, මම කල්පනා කරන්නේ ඒ දේ ගැන. ඒ නිසා තමයි මම දරුවා ගැන හිතනවා, මම අම්මා ගැන හිතනවා, මම තාත්තා ගැන හිතනවා කියලා අපි කියන්නේ. ඒ වගේම බාහිර රූපයේ තියෙන දේ පිළිබඳවමයි මේ මානසිකාරයේ තියෙන්නේ කියලා අපි නැවත නැවතත් හිතින් ඒ පැත්තට නැඹුරු වෙන්නේ, මනසින් ඒ පැත්තට යොමු වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. කියන්නේ කර්ම මනෝවිඥානයේ තිබෙන ස්වභාවය, කර්ම මනෝවිඥානයේ තිබෙන ගතිය, කර්ම මනෝවිඥානයේ තිබෙන ලක්ෂණය නිසා තමයි අපි නැවත නැවතත් ඒ බාහිර රූපයේ වෙත යොමු වෙන්නේ, නැතිනම් හිත යොමු කරනු ලබන්නේ. එතකොට දැන් මේක බාහිර පවත්නා දෙයක් හැටියට අපි කල්පනා කළා රූපය කියන එක. දැන් මේ ආපු පිළිවෙල පිළිබඳව නැවත මේ මගින්ම ගිහිල්ලා මෙතන පැවතුණු ධර්මයක් පිළිබඳව දැනගැනීමක් නෙමෙයි මෙතනදී සිද්ධ කළේ. මෙතනදී සිද්ධ කළේ මොකද්ද? අන්‍යාකාරයකින් පවත්නා දෙයක් පිළිබඳව බාහිර එක දිගට තියනවා කියලා දැනගන්න බව. එතකොට ඒ දැනගත්තේ කොහෙන්ද? ඒ දැනගැනීම සම්පූර්ණම මෙතනම නිර්මාණයක් විතරයි. මෙතන නිර්මාණයක් විතරයි. මනෝවිඥාණයෙන් නැමැති ටැංකිය ඇතුලෙන් එළියට මේක එක දශමයක්වත් ගිහිල්ලා නැහැ. එතකොට මේ ගහ කියලා මේ හදාගත්ත දැනුම මේක සම්පූර්ණම මෙතන උපද්දගත්ත දෙයක්. ඇහැට රූපයක් විදිහට නොපෙනී අපිට යහගෙන දැනුමක් හදන්න බෑ. එන්නේ මේ පැත්තෙන් වුණාට මේක සම්පූර්ණම මේ දැනගැනීමෙහි සම්පාදනය, කෘත්‍ය සම්පාදනය තියෙන්නේ කොහෙන්ද? මේක ඇතුලේ. එතකොට මෙන්න මේ ටික ඇතුලේ තමයි මේ ගහ කියලා සම්පූර්ණම දැනගන්න දේ සිද්ධ කළේ. ඒ මොන ගහද?
එළියේ තියෙන ලස්සන ගහක්. එළියේ තියෙන එක දිගට පවත්නා ගහක්. නැතිනම් එක දිගට රූපාදී ධර්මයන් පවතිනවා. මෙන්න මේ විදිහට මෙතන තියෙන ආශ්‍රව ධර්මතා ටික මෙතන තියෙන කෙලෙස් ධර්මතා ටිකෙන් තමයි රූපය කියන එක ඇසුරු කරගත්තේ. අන්න ඒ නිසා තමයි රූපය කියන එක මෙතනින් අරමුණු කරලා මෙතනින් දැනගන්න නිසා මේ පවතින දෙයක් හැටියට දැනගන්න නිසා මේ තන ආශ්‍රව සහිත වූ මනසක්ය කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ ආශ්‍රව සහිත මනසින් මේ රූපය අරමුණු කරනු ලබන නිසා මේකට කියනවා රූපේට සාස්ත්‍රව ධර්මයක්. මේ හැම ආයතනයකටම මේක පොදුයි. රූපය කියන එක මෙන්න මෙතනින් ආශ්‍රව සහිත මනසකින් තමයි ඇසුරු කරනු ලබන්නේ. ඒ නිසා රූපේට කියනවා සාස්ත්‍රව ධර්මයක්. මේක ආශ්‍රව වලට හිතයි. මෙතන තියෙන ආශ්‍රව ධර්මයන් පවත්වාගෙන යන්න හිත වෙන්නේ මේ ඉන්ද්‍රිය ටිකෙන් ගන්න අරමුණු තමයි. ඒ නිසා තමයි රූපේ සාස්ත්‍රවයි කියලා කියන්නේ. ඒ වගේම තමයි රූපය හම්බ වෙන්නේ මේ විදිහට තියනවා කියලා මේ රූපය හම්බ වෙන්නෙම ආශ්‍රව සහිත මනසකට. ආශ්‍රව සහිත මනසකට. ඇයි? මෙතන ආශ්‍රව ධර්ම ටික නැති වුණොත්, එයා පුරුදු කරපු කම නැති වුණොත්, එයාට තියෙන්නේ මේ ධර්මයන්ගේ Nirodhe පෙන්වා දෙන දේ. එතකොට එයා Nirodhe පෙන්වා දෙනවා කියලා කියන්නේ එයා ආපස්සට ගිහිල්ලා මේ මේ ස්ථානයන්ගේ සිදු වුණු දේ පිළිබඳව එයා දකිනවා. එතකොට මේ රූපය මෙතන හටගෙන ඉතුරු නැතුව නැති වුණ විදිහ මේ ධර්මයන්ගේ අවිද්‍යාදී හේතුන්ගෙන් හටගත්ත විදිහ, අවිද්‍යා කර්මාදී හේතුන්ගෙන් හටගත්ත විදිහ පිළිබඳව එයා දකිනවා. එතකොට මේ ධර්මයන්ගේ බිඳී යෑමෙන් ඒ ධර්මයෝ ඒ තන නිරුද්ධ වූ ස්වභාවය එයා ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ධර්මයෝ ඒ තන නිරුද්ධව ගියපු ස්වභාවය පිළිබඳව. ඊට පස්සේ එයා දකිනවා විපාක මනෝ විඥාන ධාතුවෙන් මේ පිළිබඳව දැනගත්ත විදිහ මොකක්ද කියලා. ඒ ධර්මයේ එතන හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඊට පස්සේ මේ Nirodhaය සාක්ෂාත් කරන මනස නිසා එයාට රූපේ නෙමෙයි හම්බෙලා තියෙන රූප ධර්මයේ Nirodhaය. රූප ධර්මයේ Nirodhaය. එතකොට Nirodhaය සාක්ෂාත් කරන මනසකට ඇස ඇසුරු වෙන්නේ නැහැ, රූපය ඇසුරු වෙන්නේ නැහැ, චක්කු විඥානය ඇසුරු වෙන්නේ නැහැ. ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ Nirodhaය ඇසුරු කරන නිසා. ඒ ධර්මයන්ගේ Nirodhaය ඇසුරු කරන නිසා. ඒකට ඇසුරු වීමක් කියන තැනින් පනවන්නේ නැහැ. Nirodhaය තමයි ඇසුරු කරන්නේ. Nirodha සංඥාව කියන්නේ. හැබැයි Nirodha සංඥාව නොයදෙන තැනක මෙතනදී මේ සියල්ල හරහා රූපේ පවතිනවායි කියලා ඇසුරු කරනකොට මේ විඥාණය චක්කු විඥානයේහි කෘත්‍යත්, චක්කු ප්‍රසාදයේහි කෘත්‍යත්, රූපේහි කෘත්‍යත් කියන මේ තුන්දෙනාවම නොදන්නා කමෙන් ගහක් කියලා මේ තුන්දෙනා මැත්තේම ගහ කියලා රූපයක් පිළිබඳව දැනුමක් උපද්දගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි මේක ආශ්‍රව සහිත මනසක් කියලා, ආශ්‍රව සහිත මනසකට ඇසුරු වෙන දෙයක් කියලා කියන්නේ. එතකොට රූපේ සාසවයි කියලා කියන්නට හේතුව මොකද්ද? මෙතන ආශ්‍රවයන්ගෙන් ඒ රූපය අරමුණු කිරීමෙහි හැකියාව තියෙනවා. ආශ්‍රව සහිත මනසකට තමයි ඒ රූපය හමුවන්නේ. ඒ නිසා රූපය කියන එක ශාස්ත්‍රව ධර්මයක්. එතකොට අද දවසේදී අපට විශේෂයෙන් හඳුනා ගන්නට තියෙන මාතෘකාව තමයි සංයෝජනීයන් කියන මාතෘකාව. සංයෝජනීයයි කියලා කියන්නේ සංයෝජනයන්ට හිතයි කියන අර්ථය. සංයෝජනීයන් කියලා කියන්නේ සංයෝජනයන්ට හිතයි. සංයෝජන ඇති කරලීමට හිත දෙයක් තමයි රූපය. අර සාසවන් කියන දේ පිළිබඳව කතා කළා වගේම සංයෝජන බැඳුම් කියන දේවල් පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ රූපය කියන දේ පැවැත්ම මත. ඒ නිසා රූපය සංයෝජන ධර්මයන්ගේ පැවැත්මට හිතවන බැවින් ඒක සංයෝජනීයයි කියලා කියනවා. එතකොට සංයෝජන පිළිබඳව අපි හඳුනා ගැනීම වැදගත් වෙනවා සංයෝජනීය භාවය පිළිබඳව තේරුම් ගන්නට යනකොට. එතකොට සංයෝජන කියලා කියනකොට අපි දස සංයෝජන පිළිබඳව තේරුම් ගන්නවා. දස සංයෝජන තේරුම් ගන්නකොට අපිට දස සංයෝජන කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. ධම්මසංගණි ප්‍රකරණෙහි කොහොමද දස සංයෝජන විස්තර වෙන්නේ සහ අනිකුත් පොදුවේ තැන්වල ධර්ම මේ දස සංයෝජන විස්තර වෙන්නේ කියන එක. එතකොට ඉස්සා මච්චරි ආදී පවා ඉස්සා සංයෝජන මච්චරි සංයෝජන විදිහට වෙනම දැක්වෙනවා රූප රාග අරූප රාග ආදී වෙනුවට. එතකොට මේ
ක්‍රමය අපි ඉදිරියේදී බලමු. එතකොට පළවෙනිම සංයෝජනය තමයි අපිට දකින්නට ලැබෙන දිට්ඨි සංයෝජනය. අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළදී මේ දිට්ඨිය පිළිබඳව කතා කරනවා සක්කාය දිට්ඨිය කියලත්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, ඊට පස්සේ රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා. මේ දස සංයෝජන පිළිබඳව අපි හඳුනා ගන්න මේ විදිහට. එහි පළවෙනි සංයෝජනය තමයි දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ. දිට්ඨිය. දිට්ඨි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින දැකීම, දර්ශනය කියන එක. ඒක තමයි දිට්ඨිය. එතකොට දිට්ඨි කියලා කියනකොට අපි ප්‍රධාන දිට්ඨි කොටස් දෙකක් බෙදා දක්වනවා. මොනවාද? සාස්වත. සාස්වත. ඒ වගේම අනිත් එක තමයි උච්ඡේද. සාස්වත දිට්ඨියයි උච්ඡේද දිට්ඨියයි. එතකොට සාස්වත කියලා කියන්නේ පවතින්නේ යයි ගැනීම. සරල විදිහටම කිව්වොත් අපි පවතින්නේ යයි ගැනීම. ඊට පස්සේ අපි උච්ඡේදය පිළිබඳව ගත්තොත් සිඳීම පිළිබඳව, වෙනසීම පිළිබඳව, ඡේදයටපත් වීම පිළිබඳව. අපි සරල ලෙස ගත්තොත් නැතිවීම කියලා අපි කියමුකෝ. එතකොට මෙන්න මේ තමයි දෘෂ්ටීන් දෙක. එතකොට මේ දෘෂ්ටි දෙක ඇති වෙන්නේ මොන ආකාරයකටද? නිකම්ම පවතිනවා කියලා හිතන එකද දෘෂ්ටිය, නැතිනම් නිකම්ම නොපවතිනවා කියලා හිතන එක උච්ඡේදයේද? මේක තමයි අපි දෘෂ්ටිය පිළිබඳව ඉගෙන ගැනීමේදී අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට ඕන දේ. එතකොට මේක තේරුම් ගන්නකොට වැදගත්ම දේ තමයි අපි දිට්ඨියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කර ගැනීම. දිට්ඨියක් කියලා කියන්නේ මොකක්ද? දෘෂ්ටියක් කියලා කියන්නේ හැම වෙලාවකදීම දැඩි ලෙස ග්‍රහණය කරගත්ත, දැඩිව අල්වාගත්ත දෙයක්. ඒක අපි හඳුන්වනු ලබනවා අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසය තමයි දිට්ඨිය කියලා කියන්නේ. මේක ගොඩක් වෙලාවට ඊටාම වැදගත් විග්‍රහයක්. අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසය දෘෂ්ටියයි. පරාමර්ශණය කරගෙන දැඩි ලෙස බැසගෙන එහි පැවැත්ම තමයි දෘෂ්ටියක් කියලා කියන්නේ. එතකොට මෙතනදී දිට්ඨිය පිළිබඳව හඳුනා ගැනීමේදී කොටස් දෙකක් අපිට තියෙනවා. දිට්ඨිය සහ වස්තුව. එතකොට වස්තුව සහ දෘෂ්ටිය කියලා කොටස් දෙකක් තියෙනවා. වස්තුව කියලා කියන්නේ අදාළ භූමිය. දිට්ඨිය කියලා කියන්නේ ඒ මත පවත්තන දේ. එතකොට වස්තුව එකක්, දෘෂ්ටිය තව එකක්. එතකොට අපි දැන් දෘෂ්ටිය කොටස් දෙකකට බෙදුවා සාස්වත සහ උච්ඡේද කියලා. එතකොට සාස්වත සහ උච්ඡේද කියනකොට අපිට මෙතනදී අපි නිකම්ම නම කියන්නේ නැතුව මෙතන කියන්නට ඕනේ සාස්වත දිට්ඨිය කියලා. සාස්වත දිට්ඨිය. සාස්වත දිට්ඨි කියලා කියනකොට මෙතනදී වස්තුව මොකද්ද? සාස්වතය. මේක තමයි වස්තුව. මේක තමයි දිට්ඨිය. අබිනිවේෂ පරාමාසය. සාස්වතය කියන්නේ වස්තුව. දැඩිව ග්‍රහණය කරගෙන ඒක අල්ලගෙන ඉන්න එකට කියනවා දිට්ඨිය කියලා. එතකොට වත්තු න දිට්ඨි. වත්තු කියන එක න දිට්ඨි. වස්තුව කොයි වෙලාවකවත් න දිට්ඨි. වස්තුව දෘෂ්ටිය නෙමෙයි. මේක බොහොම සියුම් අපි තේරුම් ගන්න ඕනේ කරුණක් තමයි.
වස්තුව කොයි වෙලාවකවත් දෘෂ්ටිය නෙමෙයි. එතකොට ඒ වගේම දිට්ඨි න වත්තු දෘෂ්ටිය කියන එක කොයි වෙලාවකවත් වස්තුවක් නෙමෙයි. වස්තුව කියන එක දෘෂ්ටිය නෙමෙයි, දෘෂ්ටිය කියන එක වත්තු නෙමෙයි. අපි ඒක වෙන වර්ණකින් ලියාගමුකෝ. වස්තුව කියන එක හැම වෙලාවකදීම වස්තු දිට්ඨි වස්තුව දෘෂ්ටිය නෙමෙයි, දිට්ඨිය දිට්ඨි නවත්තු දිට්ඨිය වස්තුව නෙමෙයි. එතකොට වස්තුව දිට්ඨි නෙමෙයි, දිට්ඨිය වස්තු නෙමෙයි. මේ දෙක සම්පූර්ණම දෙකක්. මේ දෙක සම්පූර්ණම දෙකක්. ඒක හරියට යම්කිසි ලීයක ගාපු වර්ණයක් වගේ, පාටක් වගේ. පාට කියන්නේ එකක්, ලීය කියන්නේ තව එකක්. ලීය කියන්නේ පාට නෙමෙයි, පාට කියන්නේ ලීය නෙමෙයි. එතකොට අන්න ඒ වගේ තමයි වස්තුව කියන්නේ එකක්, දිට්ඨිය කියන්නේ තව එකක්, වස්තුව එකක්, දිට්ඨිය තවත් එකක්. ඒ නිසා මේ දේ අපි ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට ඕනේ. දිට්ඨිය සහ වස්තුව කියන්නේ එකක් කියන එක පිළිබඳව අපි ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් බාහිර පවතින සාස්වත සහගත හැඟීමක් තියෙනවා. ඒතකොට සාස්වත සහගත හැඟීම ඒක අපි නැති වෙනවා කියලා දන්නවා. ඒතකොට යම් කාල සීමාවක් හෝ ඒක නිශ්චිතව එක දිගට තියනවා කියන හැඟීමක්, සාස්වත නිස්ෘත භාවයක් තිබෙනවා. ඒතකොට මේ සාස්වත නිස්ෘත භාවය ඒක දිට්ඨියක් කියන්නේ නැහැ. දිට්ඨියක් කියන්නේ. හැබැයි ඒකට බැසගෙන පැවතිනවා නම්, ඒක දැඩිව පරාමර්ශණය කරගෙන තියනවා නම්, අන්න එතකොට ඒක දිට්ඨියක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි සාස්වතය කියන එක සහ දිට්ඨිය කියන එක තව එකක් කියලා කියන්නේ. වස්තුව සහ දිට්ඨිය කියන එක වෙන් කර ගන්නට කියලා කියන්නේ. සෝවාන් ආර්යයන් වහන්සේට දෘෂ්ටිය කියන කොටස නැති වෙලා යනවා. දෘෂ්ටිය කියන එක නැති වෙලා යනවා. හැබැයි සාස්වතය කියන එක ඇතුලේ තියෙන වස්තුවට අදාළ යම් කොටසක් තියෙනවා නම්, පවත්නා දේ පිළිබඳව පවතින යම් කාල සීමාවක් හෝ තියෙනවා කියන හැඟීම තියෙනවා නම්, ඒක නැති වෙලා යන්නේ නැහැ. වස්තුව තියෙනවා. හැබැයි අබිනිවේෂ පරාමාස දිට්ඨිය කියන එක ඒක නැති වෙලා යනවා. ඒ නිසා වස්තුව සහ දිට්ඨිය කියලා කියන එක කොටස් දෙකක්. ඒ කොටස් දෙක අපි හඳුනාගෙන තියෙන්නට ඕනේ. ඒක ඊටාම වැදගත් විග්‍රහයක් දිට්ඨිය පිළිබඳව අපි තේරුම් ගැනීමේදී. වස්තුව එකක් සහ දිට්ඨිය කියන්නේ තව එකක් කියන මේ විග්‍රහය. එතකොට වස්තුව එකක් සහ දිට්ඨිය එකක් බවට පත් වෙනකොට මේ සියලුම තැනක අපිට ඔය බෙහෙදය හඳුනා ගන්නට පුළුවන් වස්තුව සහ දෘෂ්ටිය කියන එක කරුණු දෙකක් විදිහට. එතකොට මේ වස්තුව සහ දෘෂ්ටිය දෙකක් වෙනකොට බරපතල වන්නේ දිට්ඨිය. දිට්ඨිය කියන එක බොහොම භයානක දෙයක්. දෘෂ්ටිය කියන එක බොහොම බරපතල දෙයක්. ඒක මේ වැළඳගත් කෙනා දිට්ඨි සමංගී පුද්ගලයෙක්. එතකොට දිට්ඨි සමංගී පුද්ගලයා දුගතිගාමී වෙන කෙනෙක්. ඔහු සත්පුරුෂයෙක් නෙමෙයි. එතකොට මේ විදිහට පෙන්වනවා. හැම පුහුදුන් චිත්තසංතානයකම පවත්නා සංයෝජනයක් තමයි දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ. මේ දිට්ඨි සංයෝජනය පිළිබඳව අපි හඳුනා ගන්නකොට මේක විශේෂ වචනයකින් අපි හඳුන්වනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය. මේ හැම දෘෂ්ටියක් පිළිබඳවම අපි කතා කරනකොට අවසාන වශයෙන් අපිට පැමිණිය හැකි එක තැනක් තමයි සක්කාය දිට්ඨි කියලා කියන මේ සක්කාය දෘෂ්ටියට. මේ සක්කාය දිට්ඨිය කියන එක විච්ඡේදනය වෙනකොට සියලු දෘෂ්ටීන් ගැලවිලා යනවා. හැම දෘෂ්ටියක්ම ඉවත් වෙලා යනවා සක්කාය දිට්ඨිය කියන මේ දිට්ඨිය නැති වෙනකොට. සක්කාය දිට්ඨිය ආකාර 20ක් තියෙනවා. අපි ඒකට කියන්නේ 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ මෙන්න මේකට. ඒතකොට සක්කාය දිට්ඨිය කියලා කියන එකේදී අපි කොහොමද මේ ආකාර 20 හඳුනාගන්නේ? අපි ඉස්සෙල්ලා රූපය අසුරු කරගෙන බලමු මොකද්ද මේ කතා කරන්නේ කියලා. සක්කාය කියන වචනය පිළිබඳව අපි කතා කළොත් සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. සක්කාය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ සක්කාය කියලා කියන්නේ.
එතකොට මේ පිළිබඳව දැන් සක්කාය දිට්ඨි කියනකොට සක්කාය කියන්නේ වස්තුව. ඒ පිළිබඳව පවත්වන අභිනිවේෂ පරාමාස විදිහට ග්‍රහණය කරගත්ත ස්වභාවයට තමයි දිට්ඨි කියලා කියන්නේ. සක්කාය කියන්නේ වස්තුව. වස්තුව කියන්නේ දිට්ඨිය නෙමෙයි, දිට්ඨිය කියන්නේ වස්තුව නෙමෙයි. එතකොට රූපය කියලා කියනකොට අපි රූපය පිළිබඳව ආකාර හතරකට අපි දෘෂ්ටිගත වීම සිදු කරනු ලබනවා. එක රූපං අත්තතෝ සමනුපස්සති. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියන එක අත්තතෝ ආත්ම වශයෙන් දකිනවා. රූපය කියන එක ආත්ම වශයෙන් දකිනවා. මේ තමයි පළවෙනි එක. එතකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියන්නේ මොකද්ද? රූපය ආත්මයේ විදිහට දකිනවා කියලා කියන්නේ මේ තියෙන රූපයම ආත්මය. Taman කියලා මේක දකිනකොට මෙයා හඟිනවා, ඒක කල්පනා කරනවා. මේ තමයි ආත්මය. එතකොට මේ ආත්මය තමයි මේ රූපේම ආත්මය, මේ ආත්මය තමයි මේ සියලු දේවල් ගෝචර කරගනු ලබන්නේ. මේ තමයි ආත්මය. එතකොට රූපය ආත්මය නම් ඒ රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ? රූපය ආත්මය නම් ඒ රූපය නැති වෙලා යනකොට, ඒ රූපය අයින් වෙලා යනකොට ඒ ආත්මය එතනින් පස්සේ නැති වෙලා යනවා. ඒ රූපය එතනින් පස්සේ ඉවරයි. විනාශයටපත් වෙනවා. එතකොට අර විනාශයටපත් වීම කියලා කියන්නේ උච්ඡේදය, සිඳීම. එතනින් පස්සේ නෑ. ඡේද කියන්නේ සිඳීම කියන එකනේ. ඡේදනේ කැපෙනවා, නැති වෙලා යනවා. එතකොට උච්ඡේද කියලා කියනවා එතනින් පස්සේ ඒක ඉවරයි. ආයේ නැහැ. එතකොට ශුන්‍යයි. ආයේ කොහෙවත් ආයේ පහළ වීමක් නැහැ. අර අපි දන්නා දැන් භෞතිකවාදී අදහස් දරන බොහෝමයක් තුල තිබෙන දෙයක් තමයි මේ රූපය ආත්මයයි කියලා ගන්න එක. මේ රූපය ආත්මයක් කියලා ගන්න එක බොහොම භයානක අවස්ථාවක්. ඒ භයානක අවස්ථාවක් කියලා කියන්නේ මේක ඇතුලේ ලෝකේ පැවැත්ම සම්පූර්ණයෙන්ම කර්මය කර්මඵලය අනුව දිවෙන ලෝකය හේතුඵල ධම කියන එක සම්පූර්ණව පිළි නොගන්නා තැනක පවත්නා නිසා ඒකේන ලෞකික පැවැත්ම විතරක් ග්‍රහණය කරගෙන යෑම තමයි ප්‍රධාන කාර්ය කර්තව්‍ය බවට පත්වන්නේ. අන්න ඒ නිසාම දෘෂ්ටිගත වීම නිසා අකුසලයේ කුසලයේ පිළිබඳව විනිශ්චය කර ගැනීමෙහි හැකියාවක් ඔහු සතු ඇත්තේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා අපි යමක් කතා කරන්නේ අන්න ඒ බඳු අදහස් දරන අයගේ පවත්නා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට අනිකුත් දිට්ඨි ටික ගත්තාම ඒවා සාමාන්‍ය දිට්ඨි. ඒක අකුසල් දුකතිගාමී වෙන්න හේතු වෙනවා. හැබැයි අර තරම් බලවත් නැහැ. උච්ඡේද දෘෂ්ටි සමංගී පුද්ගලයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ මේ තියෙන රූපයම ආත්මය. මේ ආත්මය නැති වෙලා යන්න පුළුවන්කම තියෙන ඕන වෙලාවක. එතකොට මේ රූපේම ආත්මය නම් රූපයේ සිඳනකොට මැරිලා යනවා කියලා කියන්නේ මේ ආත්මය එතනින් ඉවරයි කියන එක. ආත්මය එතනින් පස්සේ නැහැ කියන එක. එතකොට ආත්මේහි විනාශය, ආත්මේහි සිඳීම, ආත්මේහි නැතිවීම එයා කතා කරනවා. අපිට ගොඩක් වෙලාවට සමහර විට මේක දකිනකොට මේ කෙනාමයි මේ ආත්මයමයි කියලා මේ රූපේ පිළිබඳව යම් හැඟීමක් තියෙනවා. අන්න ඒකට කියනවා දිට්ඨි කියලා. ඒක දිට්ඨිය සංයෝජනයක්. දිට්ඨිය කියන්නේ බැඳුමක්. අපි රූපේහි බැඳිලා ඉන්නවා. දෘෂ්ටි විදිහට අපි රූපේහි බැඳිලා ඉන්නවා. නිසා මේක සංයෝජන ධර්මයක්. රූපං අත්තතෝ සමනුපස්සති. දෙවෙනි එක රූපවන්තං වා අත්තානං සමනුපස්සති. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මය කියන එක රූපවත්. ආත්මය කියන එක රූපවත්. දැන් මේකට උදාහරණයක් දක්වනවා. දැන් මේ පළවෙනි එකට උදාහරණයක් දක්වනවා. යම් පහනක් තියෙනවා නම් එතකොට මේ පහනේ පහන් දැල්ලයි ආලෝකයයි කියන්නේ මේ දෙකම එකයි. පහන් දැල්ලයි ආලෝකයයි කියලා කියන්නේ මේ දෙකම එකයි. යම් පහනක් තියෙනවා. දැන් මේ පහනේ
යම් කිසි පහන් දැල්ලේ සහ ආලෝකයක් තියෙනවා නම් මේ දෙකම එකයි. එතකොට යා අච්චි තං ආභා. එතකොට යම් කිසි මේ ගිනි සිලක් තියෙනවා නම් මේකම තමයි ආලෝකය කියලා කියන්නේ. යම් ආලෝකයක් තියෙනවා නම් මේකම දැල්ලම තමයි ආලෝකය. දැල්ලයි ආලෝකයයි දෙකක් නෙමෙයි. මේ දෙකම එකක් කියන නිමිත්තක් තියෙනවා කෙනෙකුට. එතකොට අන්න ඒ වගේ තමයි රූපය ආත්මය ආත්මය රූපය මේ දෙකම එකයි කියලා කියන්නේ. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියනකොට මේ රූපවත් ආත්මය කියලා එකක් තියෙනවා. ආත්මය දකින්න ඒක රූපවත් දෙයක්. ආත්මය තියෙන එක රූපවත් දෙයක්. ඒ කියන්නේ හරියට දැන් ගහක් තියෙනවා මේ ගහේ ඡායාවක් පතිත වෙලා තියෙනවා. එතකොට මේ ඡායාවක් පතිත වෙලා තියෙනවා. එතකොට මේ ගහ ඡායාවත් මේ ගහ වගේ දකින්නකෝ ආත්මය. එතකොට මේ ඡායාව වගේ දකින්නකෝ රූපය. එතකොට මේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක අද දවසේදී මේ ඡායාවද්දයක්. මේ ඡායාවද්දයක්. එතකොට මේ ආත්මයක් තියෙනකොට මේ ආත්මය කියන එක තමයි අද රූපවත් වෙලා පේන්නේ. ආත්මය කියන එක වෙනම තියෙනවා. එතකොට ගහක් තියෙනවා ගහ ඡායාවත්. ඒ කියන්නේ මේ ඡායාව කියන එකේ අයිතිය තමයි ගහට තියෙන්නේ. ඒ වගේ ආත්මය කියන එකක් වෙනම තියෙනවා. ආත්මය කියන එක අද රූපීව දකින්න පුළුවන්කම තියෙනවා. ආත්මය කියන එක අද රූපීව දකින්න පුළුවන්කම තියෙනකොට මොකද වෙන්නේ? ඒක රූපීව දකින්න පුළුවන්කම තියෙනකොට අපිට හැම වෙලාවකදීම රූපේ නැති වෙලා යන්න පුළුවන්. ඡායාව නැති වෙලා යන්න පුළුවන්. ගහ තියනවානේ නේ. දැන් ඡායාව නැති වෙලා ගියාට ගහ තියෙනවා. ගහ කියන එක ඡායාවත්. ගහ කියන එක ඡායාවත්. ඒකේ ගහේ තියෙන ඡායාව බිමට පතිත වෙලා තියෙනවා. ඒක ඡායාවත් කියලා කියන්නේ මේ වන්තු ප්‍රත්‍ය. කියන්නේ මේ වත් කියලා කියන්නේ තියනවා කියන එක. දැන් ගුණවත් කියන්නේ ගුණේ තියනවා. සිල්වත් කියන්නේ මොකද්ද? සීලය තියනවා කියන එක. එතකොට දැන් ඡායාවත් කියලා කියන්නේ ඡායාව තියනවා කියන එක. එතකොට රූපවන්තං කියලා කියන්නේ රූපවත් රූපේ තියනවා කියන එක. මොකටද රූපේ තියෙන්නේ? අත්තාන ආත්මය කියන එකට. එතකොට ආත්මයේ නැමැති ගහට රූපේ නැමැති ඡායාවක් තියෙනවා. හැබැයි ඡායාව ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ගහ නැති වෙන්නේ නැහැ. ඡායාව පෙනුනේ නැති වුණා කියලා ගහ නැති වෙන්නේ නැහැ. ගහ තියෙනවා. මේක තමයි මෙතන තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ රූපයක් තියෙනවා. අද ඒ රූපය කියන එක මෙන්න මේ කියන ආත්මය කියන එක ආත්මය කියන එකට තමයි පවතින්නේ. ඒ කියන්නේ මෙයා තමයි මේ රූපේහි අයිතිකාරයා. රූපය කියන එකේ අයිතිකාරයා තමයි යා. එතකොට මොකද වෙන්නේ? එයාට ඕන වෙලාවකට ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට ඕන වෙලාවට ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ මේක සිඳී යනවා. සිඳී යනකොට ආත්මය සිදෙන්නේ නැහැ. අර ඡායාව නැති වුණා ගහ නැති වෙන්නේ නැහනේ. ඡායාව නැති වුණා ගහ නැති වෙන්නේ වගේ මේ ආත්මය කියන නැතිනම් ආත්මය කියන එක දිගින් දිගටම තියනවා. රූපය සිඳිලා යනවා. මේ ජීවිතයේදී මේ රූපේ නැති වෙලා යනවා. හැබැයි ආත්මය කියන එක නැති වෙන්නේ නැහැ. ආත්මය තව තැනකට යනවා. භවයෙන් භවයට යනවා. මේකේ තමයි සමස්තයක් විදිහට වැඩි ලෙසම කට්ටිය ඉන්න තැන. ආත්මය වෙනම තියෙනවා, රූපය වෙනම තියෙනවා. හැබැයි අද මේ රූපය ආත්මයේහි පෙනී සිටීමක්. එතකොට රූපේ නැති වෙලා යනවා. ඒක පොළොවට පස් වෙලා යනවා. ආත්මකාරය තව තැනකට යනවා. මේක රූපය ගැන කෙනෙකුට තියෙන දෘෂ්ටියක්. ඒක හරියට අර ගහ ගැන තියෙන අදහස වගේ. ඊට පස්සේ තුන්වෙනි කාරණාව රූපස්මින් වා අත්තාන සමනුපස්සති. රූපස්මින් වා අත්තාන සමනුපස්සති. රූපස්මින් වා අත්තාන. රූපස්මින් වා අත්තාන කියලා කියන්නේ රූපය ඇතුළට පිහිටලා. දැන් මේ ඇඟ ඇතුලේ තමයි ආත්මය කියන එක තියෙන්නේ. මේක අස්සේ ආත්මය තියෙනවා. මේක ආත්මය නෙමෙයි. මේක ඇතුලේ රිංගලා ආත්මය තියෙනවා. දැන් යම්කිසි භාජනයක් තියෙනවා. නැතිනම් අපි ගත්තාම දැන්
යම් කරඬුවක් තියෙනවා. යම් කිසි කරඬුවක් තියෙනවා. මෙන්න මේ කරඬුව ඇතුලේ මණිකක් තැම්පත් කරලා තියෙනවා. එතකොට මේ මණික සහ කරඬුව. එතකොට කරඬුව කියලා කියන්නේ මොකද්ද? රූපය. මණික කියලා කියන්නේ ආත්මය. එතකොට මේ රූපය ඇතුලේ තමයි මේ ආත්මය තියෙන්නේ. අපිට හරියට හැඟීමක් තියෙන මේ ඇඟ ඇතුලේ පණ තියෙනවා කියලා. ඇඟ ඇතුලේ මේක හැංගිලා තියෙනවා කියලා. එතන ප්‍රත්‍ය ධර්මයක් නේ තියෙන්නේ. නැතිනම් මේ යම් ධර්ම කොටහසයක් නේ තියෙන්නේ. එතකොට මේ අතපය ඔසවනවා කියලා මේක ඇතුලේ මේ පණක් කමුතු එකක් තිබිලා ඔසවන දේ නෙමෙයි. සිතකින් උපදවනු ලබන චිත්තජ රූප ආදීෙහි ක්‍රියාකාරීත්වය නිසානේ අපිට මේක අතපය සවීම් පවා දකින්නට පුළුවන්කම තියෙන්නේ. කතා කිරීම දකින්න පුළුවන්කම තියෙනවා. නේ ප්‍රත්‍ය ධර්මයේ නොදකින්නකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ පණක් කියලා එකක් තියෙනවා. එතකොට මේ රූපය නැමැති කරඬුව ඇතුලේ තියෙන මණිකක් වගේ තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට මේක දිය වෙලා යන්න පුළුවන්. මේ කරඬුව නැති වෙලා ගිහිල්ලා වෙන කරඬුවක් එන්න පුළුවන් මෙතෙන්ට. හැබැයි ආත්මය එකයි. ආත්මය තියෙනවා. ඒ කියන්නේ මේ රූප වෙනස් වෙවි යන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඊළඟ දවස් වෙනකොට ඒක ඔහොම එකක් වෙන්න පුළුවන්. හැබැයි ආත්මය එකක්. මේක රූපය, මේක ආත්මය. භාජනය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ආත්මය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා භවයෙන් භවයට මේ ආත්මය යනවා. එතකොට ඒක තමයි රූපස්මින් වාත්තානං සමනුපස්සති කියලා කියන්නේ. රූපස්මින් වාත්තානං සමනුපස්සති. ඒක අපි කිව්වා කරඬුවක් වගේ කියලා. කරඬුව සහ මණික. ඊට පස්සේ හතරවෙනි කාරණාව අත්තනිවා රූප. සමනුපස්සති. එතකොට අත්තනිවා රූපං සමනුපස්සති කියලා කියන්නේ මොනවද? අත්තනිවා රූපං සමනුපස්සති කියලා කියන්නේ ආත්මය මත රූපේ පිහිටා සිටිනවා. ආත්මය මත රූපේ පිහිටා සිටිනවා කියන එක. ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒ ආත්මය මත අද තියෙන දෙයක් තමයි රූපය. ඒක හරියට මලක් තියෙනවා. මේ මලේ තියෙන සුවඳ වගේ. මල සහ මලේ තියෙන සුවඳ වගේ. එතකොට මල කියලා කියන්නේ මොකද්ද? ආත්මය. සුවඳ කියලා කියන්නේ මොකද්ද? රූපය. ආත්මය පැතිරී තියෙනවා. පැතිරුණු ආත්මයක් මත රූපය කියලා කියන්නේ තවත් එක පිහිටි දෙයක් විතරයි. එතකොට මෙන්න මේ මෙබඳු ආකාරයේ දෘෂ්ටියක් ඇති කරගත්ත පිරිසකුත් ඉන්නවා. එතකොට අත්තනිවා රූපං ආත්මය මත පිහිටි දෙයක් තමයි රූපය. ඒක හරියට අර මල වගේ කියලා අපි කිව්වේ. එතකොට මේ මල සහ මලේ සුවඳ වගේ. එතකොට යම්කිසි විදිහකින් ඔන්න ඔය හතර ආකාරයකට රූපය පිළිබඳව මිනිසු ආත්මවාදයක් කතා කරනවා. කෙනෙක් රූපයම ආත්මය හැටියට කල්පනා කරනවා. කෙනෙක් රූපවත් දෙයක් ලෙස කල්පනා කරනවා. කෙනෙක් රූපය ඇතුලේ ආත්මය කියලා තියනවා කියලා කල්පනා කරනවා. කෙනෙක් ආත්මය මත තමයි රූපය කියන එක පිහිටා සිටින්නේ කියන එක කල්පනා කරනවා. ආත්මය මත රූපය පිහිටා සිටිනවා කියලා. මෙන්න මේ හතර ආකාරයකට රූපය අසුරු කරගෙන මිනිස්සු දෘෂ්ටීන් උපදවා ගන්නවා. එතකොට මේ හතරෙන් මෙන්න මේ තුන මේකට කියනවා සාස්වත කියලා. සාස්වත දිට්ඨි. මේකට කියනවා උච්ඡේද කියලා. ඇයි මේක සාස්වත කිව්වේ? ඇයි මේක උච්ඡේද කිව්වේ? මෙයාට තියනවා මේ රූපේ නැති වෙනකොට සම්පූර්ණම රූපේ ආත්මය නම් ආත්මය එතනින් නැති වෙලා යනවා කියලා. එයා කර්මය හෝ කර්මඵලය පිළිගන්නේ නැහැ. එයා කර්මය හෝ කර්මඵලය පිළිගන්නේ නැහැ. මේ තුන්දෙනාම මේ දැක්ම තියෙන තුන්දෙනාම පිළිගන්නවා ආත්මය කියලා එකක් වෙනම තියනවා කියන එක. ඒ ආත්මය භවයෙන් භවයට යනවා කියන එක පිළිගන්නවා. ඒ කියන්නේ එයා උපදිනවා කියන එක පිළිගන්නවා. උපදිනවා නම් උපදින්න වෙන හේතු එයා පිළිගන්නවා. එයා කර්මය පිළිගන්නවා. ඒ නිසා එයා ලෝකේ හොඳ නරක දේවල් තියෙනවා. මේ ආත්මයේ හොඳ නරක දේවල්
භුක්ති විඳිනවා කියන එක පිළිබඳව පිළිගන්න නිසා මේක සාස්වත දිට්ඨිය කියලා කියනවා. මෙයා නියත මිත්‍යා දෘෂ්ටියකට යනවා, සාස්වතවාදයා නියත මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටිය කර්මයේ කර්මඵලය පිළිගන්න දෘෂ්ටියක් නෙමෙයි. සාස්වත දිට්ඨිය කර්මයේ කර්මඵලය පිළිගැනීමෙහි තමයි බොහෝ දුරට ඉඩ තිබෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි දෙක සාස්වත සහ උච්ඡේද විදිහට බෙදී යනවා. පළමු දිට්ඨිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක අසුරු කරන දිට්ඨිය. මෙන්න මේ හතර මේ විදිහටම වේදනා අත්තතෝ සමනුපස්සති ආදී ලෙස වේදනාව අසුරු කරගෙනත් මේ හතර ආකාරයටම පවතිනවා. සංඥාව හඳුනා ගැනීම අසුරු කරගෙනත් පවතිනවා. සංස්කාරය අසුරු කරගෙනත් පවතිනවා. විඥානය අසුරු කරගෙනත් පවතිනවා. ස්කන්ධ පහ අසුරු කරගෙන හතර ආකාරයකට දෘෂ්ටිය පවතිනකොට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඒකට මෙන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨිය තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. නැතිනම් දිට්ඨි සංයෝජනය කියන දැනින් ප්‍රධාන වශයෙන් අසුරු කරන්නේ මෙන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨිය. මේක ඇතුළත අනිත් දිට්ඨි ටික සාස්වත උච්ඡේදය ඇතුළත් කරලා ඔක්කොම සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. කොහෙන් ගියත් ස්කන්ධ ධර්මතා ටික මත අපි දිට්ඨි උපදවන නිසා. එතකොට මෙන්න මේ දෘෂ්ටිය කියන සංයෝජන ධර්මය බැඳුමක් මේක අපි තේරුම් ගන්නට අවශ්‍ය වන දෙයක්. එතකොට දිට්ඨි සංයෝජනයට අනුව ගිහිල්ලා අපි මේක රූපය කියන එක සංයෝජනීයයි කියලා කියනවා. රූපය කියන දෙය සංයෝජනීය දෙයක් හැටියට අපි හඳුන්වනු ලබනවා. ඇයි රූපය සංයෝජනීයයි කියලා කියන්නේ? රූපය සංයෝජනීයයි කියලා කියන්නේ දැන් දිට්ඨි සංයෝජනය හැම වෙලාවකදීම දිට්ඨිය කියන දේ ඇති වෙන්නේ දිට්ඨියෙහි අයිතිය කොතනද? දිට්ඨියෙහි අයිතිය මෙන්න මෙතන. දිට්ඨියෙහි අයිතිය තමයි මේ කියපු තැන. මෙතන තමයි දිට්ඨියෙහි අයිතිය. එතකොට සංයෝජනීයයි කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ සංයෝජනයේහි අයිතිය කර්ම මනෝ විඥාණයට අයිති දෙයක්. මේ කර්ම මනෝ විඥාණය තුල මේ සංයෝජනය පවත්වනු ලබන්නේ මේ රූපය පවතිනවායයි ගන්නා කම නිසා. මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව මේක අභ්‍යන්තරයට පැමිණි ආකාරය පිළිබඳව දන්නේ නැහැ. මේ අවස්ථා පිළිබඳව දන්නේ නැහැ. මේ දේවල් වල මෙතන හටගත්තේයි, මෙතන හටගත්තේයි, මෙතන හටගත්තේයි මේ දේවල් පිළිබඳව දන්නේ නැහැ. අවිද්‍යාදී හේතු පිළිබඳව දන්නේ නැහැ. දන්නේ නැති නිසා හේතු නිරෝධයෙන් මේ ධර්මයෝ නිරෝධයටපත් වන බව පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. අවබෝධයක් නැති නිසා කල්පනා කරනවා රූපය බාහිර පවතිනවායයි කියලා ගන්නා කමෙන්. එතකොට මේ රූපය පිළිබඳව එයා කල්පනා කරලා බලනවා රූපං අත්තතෝ සමනුපස්සති. ඒ රූපය ආත්මයක් විදිහට හිතනවා. එතකොට එයා දැන් හිතන්නකො මෙතන මේ ගහක් කියලා දැක්කේ. එතකොට ගහ කියලා දැකපු ගහ ආත්මයක් කියලා නොහිතන්නට පුළුවන්. හැබැයි මෙතන මේ දකින පුද්ගල භාවය, දකින සිදුවීම, මේ ධර්මතා ටිකම සම්පූර්ණම ආත්ම දෘෂ්ටියෙන් ඇසුරු කරනවා. ආත්ම දිට්ඨියෙන් විපාක මනෝවිඥාණය, විපාක චක්කු විඥාණය, චක්කු ප්‍රසාදය, වර්ණ රූපය මේ සියල්ලම ඇසුරු කරනවා ආත්ම දෘෂ්ටියෙන්. එකලයා කියනවා මම තමයි රූපේ දකින්නේ. මේ ඉන්න පුද්ගලයා මේ මම තමයි රූපේ දකින්නේ. එතකොට මම රූපේ දකිනවා කියන එක සම්පූර්ණම පැවතුනේ මොකක් මතද? රූපය, ඇස, චක්කු විඥාණය, විපාක මනෝවිඥාණය මත තමයි ඒක පැවතුනේ. එතකොට සංයෝජනීයයි කියලා කියන්නේ මේ සංයෝජනයේහි පැවැත්මට මේ රූපය උපකාර වුණා. රූපය පවතිනවායයි ගන්නා බව මත ඒක භූමිය කරගෙන තමයි මෙන්න මෙතන මේ සංයෝජනය ඉපදුනේ. ඒ නිසා සංයෝජනය කියන එකදී මේවා සංයෝජන කියලා කියන්නේ නැහැ. ඒවා සංයෝජන කියලා කියන්නේ නැහැ. හැබැයි මෙතන ඇතිවෙන මෙන්න මේකට කියනවා සංයෝජනය කියලා. මෙතන ඇතිවෙන දිට්ඨියට කියනවා අභිනිවේෂ පරාමාස ගතියට කියනවා සංයෝජනය කියලා. ඒ සංයෝජනය තමයි හැම වෙලාවකදීම මේ පැත්තට නැඹුරු කරගෙන පවතින්නේ. සංයෝජනයේහි ස්වභාවය තමයි මේ විදිහ නොපෙන්වා මේ පැත්තෙන් මේ රූපය පිළිබඳව දැක්මක් ගොඩනගා දෙනවා. ඒ කියන්නේ ආපු පිළිවෙල පිළිබඳව නොදක්වලා රූපය පිළිබඳව සම්පූර්ණම මේක ඇතුලේ තියෙන දේ හැටියට නොපෙන්වා බාහිර පවතින දෙයක් හැටියට දෘෂ්ටිගතව දකිනවා. එතකොට ඒ තමා පිළිබඳව වෙන්න පුළුවන්, අනුන් පිළිබඳව වෙන්න පුළුවන්. ආත්මවාදී සංකල්පයක් තුළ
එයා රූපය ඇසුරු කරනවා. රූපය ඇසුරු කරනකොට රූපය සංයෝජනීය ධර්මයක් කියලා කියනවා. සංයෝජනීයයි. රූපය සංයෝජන ඇති කරන්නට හිත ධර්මයක්. එතකොට අපි කතා කළේ දිට්ඨි සංයෝජනයේ පිළිබඳව දිට්ඨිය කියන දේ මෙතනට පොදු මෙතනට අයිති වෙන දෙයක්. ඒ වගේම මේක මේ රූපාදී ධර්මයන් මත පතිත කළා තමයි පවත්වනු ලබන්නේ. නිසා තමයි ඒක සංයෝජනීයයි කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් තව ටිකක් මේක දීර්ඝ ලෙස අපිට විග්‍රහ කරගන්නට අපි ඉදිරියේදී ඒ අනෙක් සංයෝජන පිළිබඳව කතා කරලා ඒ පිළිබඳව තව දුරටත් වැඩි විග්‍රහයකට යමු. හොඳයි එහෙනම් හැමදිනම කල්පනා කරගන්න වටිනා කුසලයක් හැමදිනම මේ විදිහට සිද්ධ කරගන්නට යෙදුනා ධර්ම ශ්‍රවණය කරගෙන මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම මහා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා හැමදිනම සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මෙල්බන් නුවර පදිංචි හර්ෂණී පුංචි හේවා මහත්මිය සහ අමිල ප්‍රනාන්දු මහත්මයා පබසරේ උදාරි සහ කවි යන දිනියන් දෙදෙනා විසින් බලාපොරොත්තු වෙනවා මේ 18 වන දින උපන්දිනය සිහිපත් කරන උදාරි දිනියට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා හර්ෂණී පුංචි හේවා මහත්මියගේ මේ පරලෝ යන්නට යෙදුණු මෑණියන් වන පර්ල් අයිරින් පුංචි හේවා මෑණියන්ට ඒ වගේම සතියකට පෙර පරලෝ සැපත් පියතුමාණන් වන රංජිත් පුංචි හේවා පියතුමාණන්ට සහ ක්‍රියාන්විත සේවයේදී පරලෝ සැපත් ඒ සොහයුරු ලුතිනන්ට් කමාන්ඩර් ජානක පුංචි හේවා සොහයුරාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මිය පරලෝ යන්නට යෙදුණු ඒ නම් සඳහන් කළ සෑම සිළු ඥාතිවරුන්ටත් මේ මෙලොව වශයෙන් හෝ සාංශාරිකව පින් බලාපොරොත්තු වන ඔබ සෑම සිළු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වේ නම් ඒ සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ උපන්දිනය සිහිපත් කරන ඒ උදාරි දිනියටත් ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන මෙල්බන් නුවර පදිංචි හර්ෂණී පුංචි හේවා මහත්මිය අමිල ප්‍රනාන්දු මහත්මයා සහ ඒ පබසරි උදාරි කවි කියන දිනියන්ටත් ඒ වගේම අනිකුත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සාධනය කරගෙන කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.